අපි යමු 19 වෙනි ප්‍රශ්නෙට. අපිට දීලා තිබෙනවා ඡේදයක් ප්‍රකාශයක් දීලා තිබෙනවා. අපි කියමු මේ ප්‍රකාශය මොකද්ද සඳහන් වෙන්නේ කියන එක. පහත සඳහන් ප්‍රකාශය කියවා ඒ ඇසුරෙන් අස ඇති ප්‍රශ්නයට පිළිතුරු තෝරන්න. අපිට කියනවා ගමේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැනයි. අපිට කියනවා ගමේ මිනිසුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැනයි. එහෙයින් ගොවිතැන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බව කෘෂිකර්ම නිලධාරීතුමා සඳහන් කළේය. ගමේ මිනිසුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැනයි. එහෙයින් ගොවිතැන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බව කෘෂිකර්ම නිලධාරීතුමා සඳහන් කළේය. අපෙන් අහනවා ඡේදය අනුව වඩාත් නිවැරදි ප්‍රකාශය කුමක්ද? පුංචි දුවල පුතාලා මේ ඡේදය හොඳින් කියවුවාම ඔබගෙන් අහනවා ප්‍රශ්නයක් මේ ඡේදය අනුව නිවැරදි පිළිතුර මොකක්ද? අපිට දීලා තියෙන පළවෙනි උත්තරය කෘෂිකර්ම නිලධාරීතුමා ගොවින්ගේ වගාව ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කරන නිලධාරියෙකු බව. දෙවැනි පිළිතුර මෙම ප්‍රදේශයේ වී වගාවට සතුන්ගෙන් හානි වී තිබෙන බව. තුන්වෙනි පිළිතුර මෙම ප්‍රදේශයේ ගොවින්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැන බව. මේ දීලා තිබෙන පිළිතුරු තුනම මේ ඉහත ප්‍රකාශය ඇතුලේ සඳහන් වෙනවා. හැබැයි මේකෙන් අපෙන් අහන වඩාත්ම නිවැරදි ප්‍රකාශය. එහෙනම් වඩාත්ම නිවැරදි ප්‍රකාශය තමයි ගමේ මිනිසුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ගොවිතැනය. එහෙනම් පිළිතුරු අංක 3 මෙම ප්‍රදේශයේ ගොවීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ගොවිතැන. එහෙනම් පිළිතුරු අංක 3. අපි බලමු 20 වෙනි ප්‍රශ්නය. 20 වෙනි ප්‍රශ්නේ මොකක්ද තිබෙන්නේ කියන එක. දැන් අන්න පුතේදුවේ ඔබට ලැබෙනවා හොඳ ගැටලුවක්. මේව තමයි ගැටලු කියන්නේ. දැන් ඔබට ලැබෙනවා ගැටලුව 31 දිනෙන් අවසන් වන මාසයක 4 වෙනි ඉරිදා 4 වෙනිදා ඉරිදා දිනයක් විය. මෙම මාසයේ ඉරිදා දින හැර ඉතුරු ඔත්තේ දිනයන් සංඛ්‍යාව කොපමණද? ඔන්න පුතේදුවේ ගැටලුවක් තිබෙනවා. හොඳ ආකාරයේ ගැටලුවක්. දැන් අපිට පුතේ මේ දින සංඛ්‍යා ගැන දින මාස ගැන ඒ ආකාරයෙන් ගැටලු ගොඩාක් තිබෙනවා විසඳන්න. දැන් දැනට දුර පුතාලා ගොඩාක් ගැටලු විසඳලා ඇති. හැබැයි මේ ගැටලු වල පුතේ අපි තේරුම් ගන්න මේ ගැටලුව කොහොමද විසඳන්නේ අපි දැක්ක ගමන් කියන එක. දැන් මේ දින මාස ගණන් ආශ්‍රිත ගැටලු වෙනකොට පුතේ අපිට එනවා සාමාන්‍ය අවුරුද්දක් අධික අවුරුද්දක් ආකාරයේ ගැටලු ටිකක් එනවා. ඔබ දුවල පුතාලා අපිත් එක්ක ඉදිරි පාඩම් මාලාවලට සහභාගී වෙනකොට අපගේ ප්‍රශ්න පත්‍ර කට්ටලය ඇතුළේ දැනටත් බොහෝ දරුවෝ අපිට ප්‍රශ්න පත්‍ර කට්ටලය අපිට ලබාගෙන තිබෙනවා. ඒගොල්ලෝ ලියාපදිංචි වෙලා. ඉතින් අද දවසෙන් පසුව පුළුවන් මේ සහභාගී වෙන්න දුවල පුතාලට අපිට ඔබගේ නම දුරකථන අංකය අපිට එවන්න. හුඟක් දෙමව්පියන්ට ගැටලුවක් තිබෙනවා කියලා අපිව දැනුවත් කරා මුදල් බැංකු වලට දැන්පත් කරන්න. ඉතින් අපි ඒ නිසා ඒකට අපි ක්‍රමයක් සකස් කළා. අපි ආදරණීය දුවල පුතාලට ප්‍රශ්න පත්‍ර කට්ටලය ඕනේ කියලා අපිව දැනුවත් කළාම අපි කුරිය මාර්ගයෙන් ප්‍රශ්න පත්‍ර කට්ටලය ඔබගේ නිවසට මෙවනවා. එතකොට පුළුවන් මුදල් ගෙවලා ලබා ගන්න. ආදරණීය දුවල පුතාලා පන්තියට සහභාගී වෙන ඒ පන්ති ගාස්තුවත් ඒ ප්‍රශ්න පත්‍රයේ කට්ටලය රැගෙන එන ඒ මාමා කෙනෙක් අරන්ගේ ඒ මාමට ගෙවුවාම ඔබට පුළුවන් අපිට ලබන ඉරු දින ඉඳලා පන්තියට සහභාගී වෙන්න. අපි ලබන ඉරු දින ඉඳලා හවස 3ට මේ ආකාරයෙන් ඔබත් එක්ක අපගේ ප්‍රශ්න පත්‍ර කට්ටලය අපි සාකච්ඡා කරගෙන යනවා. ඉතින් දුවල පුතාලට අපි ඉතා ඉක්මනින් ඔබට අවශ්‍යයි කියලා දැනුවත් කරන්න. එතකොට අපි ඉතා ඉක්මනින් ඔබට ප්‍රශ්න පත්‍ර කට්ටලය ලැබෙන්නට සලස්වනවා. ඔබට අපිට පුළුවන් ලබන ඉරිදා ඉඳලා ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා යන්න. අපි යමු ගැටලුවට. ගැටලුව අපිට කියලා තියෙනවා 31 දිනෙන් අවසන් වන මාසයක් ගැන. 31 දිනෙන් අවසන් වන මාසයක
හතරවෙනිදා ඉරිදා දිනයක්. හතරවෙනිදා ඉරිදා දිනයක්. එහෙනම් පුතේ සෙනසුරාදා තුන්වෙනිදා, සිකුරාදා පළවෙනිදා, සිකුරාදා දෙවෙනිදා, බ්‍රහස්පතින්දා පළවෙනිදා. ආදරණීය දුවල පුතාලා හොඳට මතක තියාගන්න සාමාන්‍ය අවුරුද්දක, ඒ කියන්නේ අධික අවුරුද්දක් නැතුව සාමාන්‍ය අවුරුද්දක පළවෙනි 31කින් ඉවර වෙන මාසයක පළවෙනිදා එන දිනේම තමයි 29 වෙනිදාට එන්නේ. පළවෙනිදා එන දිනේම තමයි 29 වෙනිදාට දවස. පළවෙනිදා මෙතන බ්‍රහස්පතින්දා නම් මේ 29 වෙනිදා බ්‍රහස්පතින්දා වෙනවා. එතකොට අපිට දීලා තිබෙනවා ඉරිදා කියන්නේ 4 වෙනිදා කියලා. මේ ගැටවලදී ඊට පස්සේ ඉරිදා අපිට හම්බ වෙන්නේ 11 වෙනිදා. 7ක් අපි මේකට එකතු කරාම සතියක් 7ක් එකතු වෙනවා. ඊළඟ ඉරිදා 18 වෙනිදා. ඊළඟ ඉරිදා 18 වෙනිදා තව 7ක් එකතු වෙච්චාම ඊළඟ ඉරිදා 25 වෙනිදා. එතකොට අපිට ගැටලුව දැන් විසඳ ගන්න හරි පහසුයි. හරිම පහසුයි. අපිට දීලා තිබෙනවා ඉරිදා දවස් ටික තියෙනවා. අනිත් දවස් ටික බලන්නේ අපෙන් අහනවා ඔත්තේ දිනයන් සංඛ්‍යාව කොපමණද කියලා. ඔබ දන්නවා ආදරණීය දුවල පුතාලා ඔත්ත සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා. ඔත්ත සංඛ්‍යාව දන්නා නම් මට පෙන්නන්න බලන්න ඔත්ත සංඛ්‍යාව. ඔබට පුළුවන් අතින් පෙන්නන්න ඔත්ත සංඛ්‍යාව. හරි. ඔව්. උඟක් දැස්සයි මට පේනවා කට්ටිය පෙන්න මලීෂා පෙන්නන ඔත්ත සංඛ්‍යාව වැරදි පුතේ. හරි දැන් හරි. චතුමිනි හරි චතුමිනි පෙන්නනවා හරි. හරි උඟක් දරුවෝ හරි පෙන්නනවා හරි. එහෙනම් ඔබ දන්න ඔත්ත සංඛ්‍යාව කියන්නේ මොකක්ද කියන්නේ? 1 3 ඒ කියන්නේ දෙකෙන් බෙදිච්චාම එකක් ඉතුරු වෙන සංඛ්‍යා ටික ඔත්ත සංඛ්‍යාව විදිහට අපි ගන්නවා. එහෙනම් අපි ඇඟිලි වලින්ම ගණන් කරගෙන යනකොට දවස් කීයක් යනවද කියලා බලන්න. හරි. පළවෙනිදා 1යි, තුන්වෙනිදා 2යි, ඊට පස්සේ කවද්ද දෙන්නේ? 4 වෙනිදා දෙන්නේ නැහැ. 4 වෙනිදා ඉරිදා දවසක්. එහෙනම් 5 වෙනිදා ඔත්ත සංඛ්‍යාවක් එනවා 3යි. ආයෙ එනවා 7 වෙනිදා, 9 වෙනිදා, 11 වෙනිදා 11 වෙනිදා එනවද? නෑ 11 එන්නේ 11 ඉරිදා දවසක්. ආපහු එන්නේ 13 වෙනිදා. 13 වෙනිදා 15 17 19 21 23 25 25 යනවද? 25 එන්නේ 25 ඉද්ද දිනයක්. අපිට 25 ගන්න බෑ. නේ? ඊට පස්සේ එන්නේ 27 29 31. ඔක්කොම සංඛ්‍යා කීයක් එනවද? ඔත්ත සංඛ්‍යා 14ක් තියෙනවා. ඔත්ත සංඛ්‍යා 14ක් තියෙනවා. එහෙනම් පිළිතුරු අංක 1 ඔත්ත සංඛ්‍යා 14ක් තියෙනවා. අපිට මේ දීලා තිබෙන ගැටලුවේ. ඔත්ත සංඛ්‍යා 14ක් තියෙනවා. හරි. අපි යමු බලන්න ඊළඟ ගැටලුවට. ඒකේ දීලා තියෙනවා අපිට ඊළඟ ගැටලුව ප්‍රශ්නාංක 21. මුලින් දී ඇති රූපයේ වැසීමට යොදාගත යුතු රූප කොටස් ඇතුළත් පිළිතුර තෝරන්න. මුලින් දී ඇති රූපය වැසීමට යොදාගත යුතු රූප කොටස් ඇතුළත් පිළිතුර තෝරන්න. ඔබගේ අතේ ප්‍රශ්න පත්‍ර කඩලේ තිබෙනවා. බලන්න පුළුවන්. නිවැරදිම පිළිතුර එන්නේ පිළිතුරු අංක 2. නිවැරදිම පිළිතුර එන්නේ පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2 තිබෙන කොටස් ටික එකතු කළාම තමයි මේ රූපය වැසීමට පුළුවන් කොටස් ටික එන්නේ. දුර පුතාලාගේ පිළිතුර නිවැරදි ඇති. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ප්‍රශ්නාංක 22. අන්න තියෙන පුතාලාගේ දුවලට හොඳට හිතන්න පුළුවන් ගැටලුවක්. අපිට කියනවා ඉලක්කම් 5කින් යුතු සංඛ්‍යාවක් තිබෙනවලු. මේ සංඛ්‍යාවේ හරිමැද තියෙන සංඛ්‍යාව 5. හරිමැද තියෙන ඉලක්කම 5 කියනවා. එහෙනම් අපෙන් අහනවා ඊළඟ ඉලක්කම් ටික මොනවද කියලා. අපිට කියනවා තව අපිට දීලා තියෙන ප්‍රශ්නේ ඉඟි දීලා තියෙනවා අපිට මොනවද? පළවෙනි ඉලක්කම මෙන් 3 ගුණයක්ලු. අවසාන ඉලක්කම. ඊට පස්සේ කියනවා සංඛ්‍යාවේ 4 වෙනි ඉලක්කම දෙවෙනි ඉලක්කම මෙන් 2 ගුණයක් කියලා. අපි බලමු දීලා තියෙන පිළිතුරුත් එක්ක මොකද්ද
ලැබෙන පිළිතුර කියලා. අපි බලමු. අපිට කියනවා සංඛ්‍යාවේ හරි මැද ඉලක්කම 5. හරි මැද ඉලක්කම 5 කියනවා. හරි. ඊට පස්සේ අපිට කියනවා මොකද්ද? සංඛ්‍යාවේ අවසාන ඉලක්කම පළවෙනි ඉලක්කමෙන් 3 ගුණයක්. හරි. අපිට දීලා තියෙන පිළිතුරු ටික බලන්න පුතේ දුවේ. පළවෙනි එකේ පළවෙනි පිළිතුරේ තිබෙන්නේ මොකද්ද? 3. පළවෙනි සංඛ්‍යාව 3. එහෙනම් මේකේ 3 ගුණය තමයි 3 3ෙන් ගුණ කරාම ලැබෙන්නේ 9. එතකොට පළවෙනි පිළිතුරත් නිවැරදි බව අපිට පේනවා. අපි යන් දෙවෙනි පිළිතුරට. දෙවෙනි පිළිතුරේ තියෙනවා මොකද්ද? පළවෙනි ඉලක්කම 2 අවසාන ඉලක්කම 6. එතකොට 2 3ෙන් ගුණ කරාම ඒ ළඟින පිළිතුරත් 6. එතකොට ඒ පිළිතුරත් නිවැරදි වගේ අපිට පේනවා. අපි තුන්වෙනි පිළිතුරක් බලමු. අපිට එකපාරට තීරණය කරන්න බෑ මේ පිළිතුර හරිද වැරදිද කියන එක. අපි පිළිතුරු තුනම බලමු. එතකොට එහෙනම් තුන්වෙනි පිළිතුර තියෙන එකේ තියෙන්නේ පළවෙනි ඉලක්කම 2. එතකොට අවසාන ඉලක්කම 6. එතනක් තියෙනවා දෙක 3ෙන් ගුණ කරාම 3 ගුණයක් 6. එතකොට මේ පිළිතුරු තුනේම අපිට දීලා තිබෙන පළවෙනි ඉංගිය නිවැරදි. දැන් අපි බලමු ඊට පස්සේ මොකක්ද කියන්නේ. සංඛ්‍යාවේ 4 වෙනි ඉලක්කම දෙවන ඉලක්කමෙන් දෙගුණයක්. සංඛ්‍යාවේ 4 වෙනි ඉලක්කම දෙවන ඉලක්කමෙන් දෙගුණයක්. අපි බලමු එහෙනම් පළවෙනි පිළිතුරේ මොකද තියෙන්නේ දෙවෙනි ඉලක්කම 4. එහෙනම් 4 වෙනියට තියෙන්නේ 2. අපිට අර කියන කතාව අනිත් පැත්තට තියෙනවා දැන්. එහෙනම් අපිට පුළුවන් පළවෙනි පිළිතුර වැරදි කියලා අයින් කරන්න. අපි යන් දෙවෙනි පිළිතුරට. දෙවෙනි පිළිතුරේ තියෙනවා 6 දෙවෙනි ඉලක්කම 4 වෙනි ඉලක්කම 3. ඒත් අර වගේමයි. අර වගේම එකක් තියෙනවා. හැබැයි අපිට කියන්නේ මොකක්ද? සංඛ්‍යාවේ 4 වෙනි ඉලක්කම දෙවන ඉලක්කමෙන් දෙගුණයක් කියලා. දුවල පුතාලා සමහරලාට වරද්දගෙන ඇති. මට පේනවා සමහරු පිළිතුර මට පෙන්නනවා ඇඟිලි වලින් ඒ පිළිතුර වැරදි. හරිද? දැන් දෙවෙනි පිළිතුරේ තියෙන්නේ පළවෙනි පිළිතුර ආකාරයෙන් තමයි. අපි යන් තුන්වෙනි පිළිතුරට. තුන්වෙනි පිළිතුරේ තියෙනවා දෙවෙනි ඉලක්කම 3 හතරවෙනි ඉලක්කම 6. අන්න අපිට කියලා තිබෙනවානේ සංඛ්‍යාවේ 4 වෙනි ඉලක්කම දෙවෙනි ඉලක්කමෙන් දෙගුණයක්. එහෙනම් පිළිතුර මොකද්ද? පිළිතුර අංක 3. පිළිතුර අංක 3. දැන් පෙන්නනවා නිවැරදි පිළිතුර ගොඩාක් අය. හරි. අපි හරි කට්ටිය හරියක් දාගෙන අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. කල්පනා කරන්න ඕනේ දේ පුතේ. දැන් මේ වගේ ගැටලු වල ඔබව පටලවාගෙන තමයි හුඟක් වෙලාවට ප්‍රශ්න අහන්නේ. හරි? අපිට දීලා තියෙන රූප සටහන. බලන්න ඔබේ අතේ තියෙන ප්‍රශ්න පත්‍රයේ බාරන් තිබෙන ප්‍රශ්න පත්‍රයේ අපි රූප සටහන බලමු. රූප සටහන අනුව අපිට රූප සටහනක් දීලා තියෙනවා පාසල් වත්තක පාසලේ ඉඩමක රූප සටහනක් දීලා තිබෙනවා. ඒකේ තියෙනවා A B C D කියලා නම් කරලා අපිට කියනවා රූප සටහනට අනුව පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය කුමක්ද? එතකොට අපිට එක පැත්තකින් අපිට දක්වලා තිබෙනවා උතුර කියන එක ලකුණු කරලා. අපිට දීලා තියෙන පළවෙනි පිළිතුර බලන්න බෝගස පිහිටා තිබුණේ පාසල් භූමියේ හරි මැදට වන්නට කියලා. බලන්න දුවේ පුතේ බෝගස තිබෙන්නේ පාසල් භූමියේ හරි මැදද? නෑ නේද? බෝගස තියෙන්නේ පාසල් භූමියේ හරි මැදට වෙන්නේ නෙමෙයි. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. බලමු අපි ඊළඟ ප්‍රකාශය C ස්ථානයේ සිටින කෙනෙකුගේ ගිනිකොන දිශාවෙන් ක්‍රීඩාංගණය පිහිටා තිබේ. C ස්ථානයේ සිටින කෙනෙකුගේ ගිනිකොන දිශාවෙන්. හරි. ඊට පස්සේ අපි තුන්වෙනි පිළිතුරක් බලමුකෝ. B දොරටුවෙන් ඇතුල් වන අයෙකුගේ දකුණු අත දෙසින් ක්‍රීඩාංගණය පිහිටා තිබේ. දැන් B දොරටුවෙන් ඇතුල් වෙන කෙනෙක්ට දුවේ පුතේ බැලුවාම ක්‍රීඩාංගණය දකුණු අත පැත්තට නෙමෙයි තිබෙන්නේ. එහෙනම් ඇතුල් වෙන කෙනාට හරි කෙලින් තිබෙන්නේ. එතකොට ඇතුල් වෙන කෙනා ඇතුල් වෙන්නේ උතුරෙන්. එතකොට දකුණු අත පැත්ත මේකේ ඔබ දරුවන්ට පැටල වෙන්න තමයි දාලා තියෙන්නේ. මෙතන කියන්නේ පුතේ දකුණු දිශාව නෙමේ දකුණු අත. හරිද? පුතාලා පටලවා ගන්නට එපා.
හරිද? මෙතන කියන්නේ දැන් බැලුව ගමන් එපාට හිතෙනවා උතුර තියෙනවා. එයා උතුර පැත්තෙන් ඇතුල් වෙට්ටා මේ නම් මේ දකුණේ තමයි ක්‍රීඩාංගණය තියෙන්නේ කියලා. නෑ පුතේ. හොඳට බලන්න ඕනේ. හොඳට බැලුවොත් තමයි අපිට පැහැදිලිව පේන්නේ මොකක්ද මේ කියන්නේ කියන එක. මේකේ පුතේ කියන්නේ දකුණු අත දෙසින්. එහෙනම් වැරදි. එතකොට එහෙනම් පිළිතුරෙන්නේ මොකද්ද? C ස්ථානයේ සිටින කෙනෙකුගේ ගිනි කොන දෙසින් ක්‍රීඩාංගණය පිහිටා තිබේ. එහෙනම් පුතේ නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2 ඔබ හරි වැරදි ලකුණු කරගන්න. අපි එහෙනම් යමු ඊළඟ ගැටලුවට. අපි ඊළඟ ගැටලුවට යමු. ඒක පුතේ තියෙන්නේ ඡේදයක් විදිහට හදපු ප්‍රශ්නයක් තිබෙන්නේ. අපි කියවගෙන යමු. සුනිමල් එක කියලා අපිට හිස්තැනක් දීලා දෙවෙනවා ශිෂ්‍යයෙකි. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඔහු පාසලේ ඉහළම ලකුණු ලබා ගනිමින්. පුතාලා වගේ තමයි. මම දන්නවා මේ අපිත් එක්ක සහභාගී වෙලා ඉන්න මේ දුවල පුතාලා ඔක්කොම ලකුණු 200ම ගන්න තමයි සූදානම්ෙන් ඉන්නේ. ඉතින් අපි ඇත්තටම ආසයි මේ දුවල පුතාලා හැමෝම ලකුණු 200ක් අරගෙන සමත් වෙලා දුවල පුතාලාගේ නම් රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් පුවත් පත්තලින් අපි දකින්නකොට අපිට ඇත්තටම ලොකු සතුටක් එන්නේ. ඇයි මේ ආදරණීය දක්ෂ පුංචි දුවල පුතාලා පුංචි මේ දක්ෂ අති දක්ෂයෝ. හරිද? එතකොට අපිට ඇත්තටම ලොකු සතුටක් ඇති වෙනවා. මේ කතා කරන්නේ පුතේ ඒ වගේ දරුවෙක් ගැන. එයාගේ නම සුනිමල්. එතකොට අපිට හිස්තැන් කිහිපයක් දීලා තියෙනවා. ඊට පස්සේ ඉහළම ලකුණු ලබා ගනිමින් සිටි දෙවෙනි හිස්තැන අපිට හිස්තැනක් දීලා කලේ කියනවා. ඊට පස්සේ ඉන් සතුටටපත් විදුහල්පතිතුමා උදේ රැස්වීමේදී සුනිමල්ට හිස්තැන අංක 3 කලේ. අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නය ප්‍රශ්නාංක 1 අංක 1 හිස්තැනට ගැලපෙන වචනය කුමක්ද කියලා. බලමු අපි ප්‍රශ්නාංක 1 පිළිතුර මොකක්ද කියලා. සුනිමල් හිස්තැනක් ශිෂ්‍යයෙකි. අපිට දීලා තිබෙනවා පිළිතුරු අංක 1 තරඟකාරී, අංක 2 පක්ෂපාතී, අංක 3 දක්ෂ. එහෙනම් සුනිමල් කවුද? මේ දුවල පුතාලා වගේ දක්ෂ ශිෂ්‍යයෙකි. එහෙනම් පළවෙනි හිස්තැනට එන පිළිතුර තමයි සුනිමල් දක්ෂ ශිෂ්‍යයෙකි. හරි. අපි යමු ඊළඟ එක බලන්න. මොකද්ද? අංක 2 හිස්තැනට ගැලපෙන වචනය කුමක්ද? අංක 2 හිස්තැනට කලින් තියෙන්නේ පුතේ මොකද්ද? මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඔහු පාසලේ ඉහළම ලකුණු ලබා ගනිමින් හිස්තැන 2 කරේ. එහෙනම් මොකද්ද සුනිමල් කරන්නේ? අපිට දීලා තියෙන පිළිතුරු සේවයක්, ප්‍රදර්ශනයක්, ජයග්‍රහණය. එහෙනම් සුනිමල් ඉහළම ලකුණු ලබා ගනිමින් පුතේ දුවේ ජයග්‍රහණය කරනවා ශිෂ්‍යත්ව විභාගයේ. එහෙනම් ඒකට එන පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3. හරි. ඊළඟ එක බලමු අපි. අංක 3 හිස්තැනට ගැලපෙන වචනේ කුමක්ද? අංක 3 හිස්තැනට. එතන මොකද අංක 3ට කලින් තියෙන්නේ? ඉන් සතුටටපත් විදුහල්පතිතුමා උදේ රැස්වීමේදී සුනිමල්ට හිස්තැනක් තියෙනවා කලේය. එහෙනම් විදුහල්පතිතුමා මොකක් කරන්නද? සාමාන්‍යයෙන් ඔබලා මේ දුවල පුතාලා ශිෂ්‍යත්වයෙන් පාස් වෙච්චාම විදුහල්පතිතුමා ඉස්සරහට ගෙනල්ලා ඔබට ප්‍රශංසා කරනවා. විදුහල්පතිතුමා ඔබට ප්‍රශංසා කරනවා. එහෙනම් පිළිතුර මොකද්ද? පිළිතුරු අංක 1 විදුහල්පතිතුමා ප්‍රශංසා කරා. හරි. විදුහල්පතිතුමා ප්‍රශංසා කළේය. හරි. එහෙනම් මම හිතනවා දුවල පුතාලා හරියට පිළිතුරු සොයාගෙන